නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ සසර දුකින් නිදහස් කරවන උතුම් ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වතුනි. ගම්පහ රන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහතා ඇතුළු පිරිසයි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයන් දරන්නේ. විශේෂයෙන් තමන්ගේ නමින් මියගිය ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ට සහ නිව්ටන් මල්ලවාරච්චි පියාණන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහස මූලික කරගෙන පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේදී මේ ජීවිතයේ ජයගත් සංසාර දුකින් නිදහස් වුණ පරම ශාන්තියට පරම සැපයට පත්වෙච්චි උතුම් රහතන් වහන්සේලා අරහත් මුනිවරු දෙනමකගේ ගාථා, ඒ දෙනම වහන්සේලා වදාළ ලස්සන ගාථා, ජීවිතයට වටිනා ගාථා ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ රහතන් වහන්සේලා දෙනම මේ සම්බුද්ධ ශාසනයේ සෝභමාන කරපු රහතන් වහන්සේලා දෙනම අපගේ සභිය මහරහතන් වහන්සේ සහ නන්දක මහරහතන් වහන්සේ. කවුද පින්වතුනි මේ සභිය මහරහතන් වහන්සේ කියලා කියන්නේ? උන්වහන්සේ ගැන, උන්වහන්සේගේ ජීවිතය ගැන අපි කතා කරනකොට අපිට කතා කරන්න පටන් ගන්න සිද්ධ වෙනවා කකුසඳ බුද්ධ ශාසනයේ ඉඳලා. කකුසඳ බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ මහා භද්‍ර කල්පයේම මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000ක් තරම් දීර්ඝ කාලයේ මේ ලෝකේ එළිය කරන කකුසඳ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයේදී මේ පින්වන්තයා බුදුරජාණන් වහන්සේ උදෙසා පාවහන් යුගලක් පූජා කළා. ආන්ගේ පාවහන් පිදූ පින්වන්තයා ඊළඟට මේ මහා භද්‍ර කල්පයේම මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් වෙනකොට මේ ලෝකයට පහළ වුණා කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පා වදාළට පස්සේ කාලේ ඒ බුද්ධ ශාසනයේ භික්ෂුවක් විදිහට පැවිදි වුණා. පැවිදි වෙලා තවත් 6 නමක් එක්ක තමන් 7 වෙනියා විදිහට සංසාර දුකින් නිදහස් වෙන්න ඕන කියන අදහසින්, ඒ සඳහා වීරිය වඩන්න ඕන කියන අදහසින් වනාන්තරයක ගල් කොළක් උඩට නැගගත්තා. නැගලා මේ ගල් කුල මතදී ධර්මය අවබෝධ කරලා මිසක් පහළට බහින්නේ නැහැ කියලා වීරිය කරපු මහා වීරියවන්තෙක් මේ. ඉතින් එහෙම වීරිය කරනකොට ඔය 7 නමකින් එක නමක් අරහත්ත්වයට පත් වුණා, රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. තව නමක් වීරියෙන් භාවනා කරනකොට, निराහාරව භාවනා කරනකොට අනාගාමී ඵලය සාක්ෂාත් කරලා මරණින් මත්තේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ උපන්නා. හැබැයි අනිත් 5 දෙනාට මාර්ගඵල අවබෝධයක් කරා යන්න බැරි වුණා. ඒත් බුද්ධ ශාසනයක ධර්ම අවබෝධ කිරීමේ අදහසින් වීරිය වැඩූ පින ඒ අයව අරගෙන ගියා දෙව්ලොව. දෙව්ලොව දිව්‍ය සැපයෙන් සතුටු වෙමින් සැනසෙල්ලේ වාසය කරනකොට ඕන කාලේ ගත වෙලා අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන යුගයේ අර 5 දෙනා ආයේ මනුස්ස ලෝකේ උපදිනවා. එක්කෙනෙක් තමයි බාහිය දාරුචීරිය.
අනිත් එක්කෙනා කුමාර කස්සප, අනිත් කෙනා දබ්බ මල්ල පුත්ත, අනිත් කෙනා පුක්කුසාති, ඊළඟ කෙනා තමයි සභිය. එතකොට එහෙම පින් පුරපු වීරිය වඩපු මහා පින්වන්තයෙක් මේ. සභිය උපන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර. සවැත් නුවර ඉපදිලා තරුණ වයසේදී මේ සභිය සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට එක්තරා ඉෂ්ට දෙවි කෙනෙක්, අට කතාවේ නම් කියවෙන්නේ ඒ සභියගේ මවක් බව. සභියගේ මේ සංසාරේ මව් කෙනෙක්, ඉෂ්ට දෙවි කෙනෙක් වෙලා ඉපදිලා මේ සභියට යහපත සලසන අදහසින් ප්‍රශ්න 20ක් ඉගෙනුවා. ඒ ප්‍රශ්න 20 උගන්ලා මේ දේවතාවක් කිව්වා, පුත්‍රය, ඔය ප්‍රශ්න වලට මේ ලෝකේ කවුරු හරි උත්තර ඔබට දුන්නොත් ඒ කෙනා ඔබේ ගුරුවරයා කරගනි. දැන් සභිය කියලා කියන්නේ මේ බොරු උත්තර වලින් රවට්ටන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, ප්‍රඥාවන්තයෙක්. නිසා කිව්වා, පුත්‍රය, මේ ප්‍රශ්න වලට හරි උත්තර දෙන කෙනා නුඹේ ගුරුවරයා කරගනි. ඉතින් එදා ඉඳලා සභිය මහන්සි ගත්තා මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඒ උත්තර හොයන්ට ඒ කාලේ ප්‍රසිද්ධයි කියපු හැමෝම ගාවට ගියා. ඒ කාලේ ප්‍රසිද්ධ කට්ටියනේ විශේෂයෙන් ශාස්ත්‍රූවරු, පූර්ණ කස්සප, අජිත කේසකම්බල, පකුඳ කච්චායන, නිගණ්ඨ නාථපුත්ත, සංජය බෙල්ලට්ටිපුත්ත, මක්ඛලි ගෝසාල, මේගොල්ලෝ ගාවට ගියා. ඒ ගියාට පස්සේ නැති ප්‍රශ්න හටගත්තා මිසක් කිසි ප්‍රශ්නයකට උත්තර ලැබුණේ නැහැ. ඉතින් අන්තිමේ පටලැවිලා අවසානයේ තමයි අපේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සමීපයට ආවේ. ඉතින් ওই විස්තරේ අද ධර්ම දේශනාවේදී කරන්න කාලයක් නැහැ. සුත්ත නිපාතේ අන්තර්ගත වෙනවා පින්වතුනේ සභිය සූත්‍රය. අපේ ගුරු දේවයන් වහන්සේ මේ පොත් වහන්සේව පරිවර්තනය කළා අපේ බුදු සමිඳු තවම වැඩ වෙසිති කියන නමින්. ඒ නිසා පින්වතුන්ලා මේ පොත අරගෙන මේ සභිය සූත්‍රය කියව ගන්න. ඒ ප්‍රශ්න 20ටම බුදුරජාණන් වහන්සේ ඊටාම අසිරිමත් විදිහට හරිම පිළිතුරු දෙන හැටි ඒ දේශනාවේ අන්තර්ගත වෙනවා. ඉතින් මේ ප්‍රශ්න 20ට පිළිතුරු ලැබුණා. පැහැදුනා. පැහැදිලා භාග්‍යතුන් වහන්සේ සමීපේ පැවිදි වුණා. පැවිදිලා ඊටාම කෙටි කලකින් රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ තමයි සභිය මහරහතන් වහන්සේ. සභිය මහරහතන් වහන්සේ මේ තේර ගාථා වදාරන්ට පසුබිම වුණේ මෙන්න මෙහෙම. ඒ කාලේ සභිය මහරහතන් වහන්සේ වැඩ හිටියේ රජගහ නුවර. ওই කාලේ දේවදත්තයා සංඝ බෙහෙදේ කරන්ට මහන්සි ගන්න කාලේ. භික්ෂුන්ගේ ඔළුව වලට එක එක පහත් අදහස් දේවදත්තයා ওই කාලේ දානවා. එතකොට භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අප්‍රසාදයට පත් වුණා එක කාණ්ඩයක්. ඒකල මෙතන දැන් මත ගැට්ටන හටගෙන චූටි අර්බුද නිර්මාණය වෙන කාලේ. සභිය මහරහතන් වහන්සේ දැක්කා අනේ මේ භික්ෂූන් වාද විවාදේම මුල් කරගෙන දෙගල්ලෝ දෙපැත්තකට බෙදි අපිය හරි කියලා නොයි ක්‍රණ්ඩු කරගන්නවා. මේ අයට මේ ජීවිතය ගැන අමතක වෙලා තියෙන හැටි, මේ අයට සිහිය උපද්දන්න ඕන කියලා හිතලයි උන්වහන්සේ මේ ගාථා වදාලේ. ගාථා 4කින් හරිම ලස්සනයි අපේ ජීවිතේට සිහිය උපද්ද ගන්නට. උන්වහන්සේ වදාලා මේ ගාථා පරේචන විජානන්ති මයමෙත්ත යමාමසී යේච තත්ථ විජානන්ති තතු සම්මන්ති මේදගා. අපි කවුරුත් මැරෙන උදවිය බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එහෙත් යම් කෙනෙක් තේරුම් ගත්තොත් තමනුත් මැරෙන කෙනෙක් බව. එනිසාමයි මේ සියලු කෝලාහල සංසිඳෙන්නේ. බලන්නේ එක ගාථාවක තියෙන වටිනාකම. බොහෝ දෙනෙකුට අමතකයි.
තමනුත් මැරිලා යන බව. මැරෙනවා කියන එක අමතක වෙච්චි අය නිසා තමයි මේ ලෝකේ කෝලාහල හැම එකක්ම. මැරෙනවා කියන එක අමතක වෙච්චි උන්දලා නිසාමයි මේ ලෝකේ අරුබුද, වංචාකාරකම්, අසාධාරණකම්, මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ මැරෙනවා කියන එක අමතක වෙච්ච අයන්ට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නිතර සිහි කරන්න කිව්වා. නිතර සිහි කරන්න කිව්ව කාරණාවක් මරණ ධම්මොම්හි මං මැරෙන කෙනෙක්. මරණං අනතීතෝ මං මැරෙන ස්වභාවයෙන් නිදහස් වෙලා නැහැ. දක්ෂ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මරණයක් කියන වචනේ අහන්න ලැබෙනකොට සිහිය උපද්ද ගන්නට මාත් මැරෙනවා කියලා. මරණයක් ඇස් දෙකින් දකින්න ලැබෙනකොට සිහිය උපද්ද ගන්න කිව්වා. මේ ඈයෝ මැරිලා යනවා වගේ මාත් මැරෙනවා. මරණයක් ගැන මේ අහන්ට ලැබෙනකොට සිහි උපදින්නේ නැත්තම්, දකින්න ලැබෙනකොට සිහි උපදින්නේ නැත්තම් අඩු ගානේ සිහි උපද්ද ගන්න කිව්වා. තමන්ගේ ඥාතීන් මෙරි මෙරි යද්දි මගෙත් එකට ඉන්න අය හොඳට ජීවත් වෙලා එකපාර මැරිලා යනවා. ඉතින් මගේ ජීවිතේත් මෙහෙමයි නේද? මාත් මැරිලා යනවා නේද කියලා සිහිය උපද්ද ගන්නට. එහෙම සිහිය උපද්ද ගන්නට දක්ෂ වුණොත් බේරෙනවා. ඒ කෙනාට බේරෙන ඉඩක් තියෙනවා. එහෙම සිහිය උපද්ද ගන්න දක්ෂ වෙච්චි නැති අයට වෙන්නේ මොකද්ද? ඔය කලකෝලාහල කර කර වංචාකාරකම් කර කර පටලැවි ඉඳී. ඔහේ මත් වෙලා ඉඳී. එහෙම ඉඳලා ඔන්න යා මරණින් මත්තේ යනවා කියනවා නිරේ. නිරේ ගියාට පස්සේ යම රජුරෝ මේ නිරේට ගියපු කෙනාට කතා කරනවා. කතා කරලා අහනවා කියනවා උඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකේ ඉන්නකොට දේව දූතයෝ හිම? එතකොට මේ නිරේට ගියපු පුද්ගලයා කියනවා අනේ සාමී දැක්කේ නෑ මං. බොල උඹ දැක්කේ නැද්ද මේ මනුස්ස ලෝකේ ඉද්දී මිනිස්සු මැරිලා ඉන්නවා දැක්කේ නැද්ද උඹ? අනික් මිනිස්සු මැරෙනවා උඹ දැක්කේ නැද්ද? එතකොට කියනවා අනේ සාමි මං දැක්කා. මැරෙන උදවිය නම් දැක්කා. ඉතින් බොල උඹට සිහිය උපද්ද ගන්න බැරුව ගියාද? අනිත් අයෝ මැරුණා වගේ මාත් මැරෙනවා. අනිත් අයෝ මැරිලා මේ ඔක්කොම දේවල් අතහැරලා ගියා වගේ මටත් මැරිලා යන්න වෙනවා. මේ ඔක්කොම ටික මෙහි තියලා පරිහරණය කරපු කුණු කයත් මෙහි තියලා අනිත් අයෝ යනවා වගේ මටත් යන්න වෙනවා කියලා ඔබට සිහි උපන්නේ නැද්ද? එහෙම සිහියක් උපදව ගන්න ඔබට බැරි වුණාද? ආන් එහෙම යම රජුරු අහනවා. ඒ යම රජුරු අහනකොට මෙයා කියනවා අනේ සාමී මට බැරුව ගියා. මට කල්පනාවක් නැතුව ගියා. ඒ අයන්ගේ මලගෙවල් වලට ගිහිල්ලා ඒ මලගෙවල් වලත් උහි ඉඳලා මං ආවා. අනික් අයගේ මලගෙවල් වල ඒ මිනි වලලන්ට වලවලුත් මං කැපුවා. අවමංගල්‍ය ආධාර සමිතිවල සමාජිකයෝ විදිහටත් හිටියා. නිලතලක් දැරුවා. හැබැයි මං මැරෙනවා කියන එක මට සිහි කරගන්න බැරුව ගියා. ප්‍රමාද වුණා. එතකොට යම රජුරෝ කියනවා ප්‍රමාද වුණා නම් ඒක උඹේ වැරද්ද. ඒ වැරද්ද උඹේ මව් කළාත් නෙමෙයි. උඹේ පියා කළාත් නෙමෙයි. වෙනයන් හෝ ඥාතියෙක් හිත මිත්‍රෙක් කළාත් නෙමෙයි. උඹමයි කළේ. උඹේමයි වැරද්ද. උඹම විඳවපන්. ආන් එහෙම කියනවා පින්වතුනි නිරා දුකට ඇද දාන්නේ. ඉතින් මෙතෙන්ටම යනවා නේද කෙනෙක් තමන් මැරෙනවා කියලා සිහිය උපද්ද ගත්තේ නැත්නම්. ඒ නිසා මේ රහතන් වහන්සේලා සංසාර දුකින් නිදහස් වෙච්ච මුනිවරු සසර ගැන කියලා දෙන මේ ලස්සන කාරණා හොඳට හිතට ගන්න. හිතට අරගෙන නිතර සිහි කරන්න මමත් මැරෙන කෙනෙක්. මාත් මැරිලා යනවා. මරණය කියන එක කොයියම් හෝ ඇසිල්ලක කොයියම් හෝ විදිහකින් මගේ ජීවිතේ කරා පැමිණෙනවා. එසේ පැමිණෙද්දී
මේ ලෝකයේ දාලා මට යන්න සිද්ධ වෙනවා. ඒ යන ගමනේ මාත් එක්ක ඉන්න දරුවෝ අරගෙන මට යන්න බෑ. මං ආදරය කරන බිරිඳ ස්වාමියා අරගෙන මට යන්න බෑ. මගෙත් එක්ක ඉන්න කිසිම හිත මිත්‍රයෙක් මා සමග ඉන්නේ නෑ. මං හරි හම්බ කරලා මහන්සියෙන් තියාගත්ත ධන සම්පත් එකක්වත් මට අරන් යන්න බෑ. මං බොහොම මහන්සියෙන් කැප වෙලා හදාගත්ත මගේ ගෙවල් දොරවල්, මගේ ව්‍යාපාර ආයතන මේ මුකුත් මට අරන් යන්න බෑ. මේ ඔක්කොම දාලා මට යන්න වෙනවා නේද කියන එක නිතර නිතර සිහි කරන්ට. එහෙම සිහි කරන කෙනාට මේ ජීවිතේ තුල මේ සැනසෙල්ල හදාගන්න පසුබිම තියෙනවා. ඒ පසුබිම කියලා හැඳින්වෙන්නේ මොකද්ද? බුද්ධ ශාසනය. මේ කාරණේ තේරෙන කෙනාට තාම තමන්ගේ ජීවිතයට රැකවරණයක් හදා ගැනීම පිණිස අවකාශය තියෙනවා. ඒට හේතුව බුදු සසුන තිබෙන නිසා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලෝකේ තාම තියෙන නිසා අපට රැකවරණයක් තියෙනවා. ඉතින් අපේ සබිහ මහරහතන් වහන්සේ තව අවවාද කළා. යදාච්ච අවිජානන්තා ඉරියන්ත්‍ය මරාවිය විරජානන්තිච්ච යේ ධම්මං ආතුරේසු අනාතුරා. මේ ඇත්ත తত্ত্বය දන්නේ නැති උදවිය කල් ගෙවන්නේ නොමැරෙන අය හැටියට හිතාගෙනයි. ඒත් යමෙක් මේ යථාර්ථය දන්නවා නම් කෙලෙසුන්ගෙන් රෝගී වෙච්ච සමාජය තුල එයා නිරෝගීව ඉන්නවා. ගොඩාක් දෙනෙකුගේ ජීවිතේ ගත වෙනවා කියන්නේ කොයි විදිහටද? නොමැරෙනවා කියලා හිතාගෙන. මැරෙනවා කියලා එක අමතකයි. මේ ලෝකේ දාලා යන්න වෙනවා කියන එක අමතකයි. නොමැරෙන උදවිය වගේ ගොඩාක් දෙනෙක් ජීවත් වෙන්නේ. හැබැයි මැරෙනවා කියන එක ගැන කෙනෙකුට දැක්මක් ඇති වෙනවා නම්, ඒ යථාර්ථය කෙනෙක් තුල හට ගන්නවා නම්, එයාට කෙලෙසුන්ගෙන් රෝගී වෙච්ච සමාජය තුල, මේ සමාජයේ රෝගී වෙලා තියෙන මොන වගේද? කෙලෙස් වලින්. එක දේශනාවක භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි මේ ලෝකේ හැබෑවටම නිරෝගී කියලා කියන්න පුළුවන්නේ, අරෝගයි කියලා කියන්න පුළුවන්නේ රහතන් වහන්සේට. අනිත් ඔක්කොම ලෙඩ කිව්වා. අනිත් ඔක්කොම ලෙඩ ගොඩවල්. එක්කෝ රාගයෙන් ලෙඩ වෙලා, එක්කෝ ද්වේෂයෙන් ලෙඩ වෙලා, එක්කෝ මෝහයෙන් ලෙඩ වෙලා, එක්කෝ ඉරිසියාකාරකම්, කුහකකම්, මාන්නක්කාරකම්, ආඩම්බරකම්, নানা ප්‍රකාර මේ වගේ ලෙඩ වෙලා, ලෙඩ දුක් තියාගෙනම තමන් නොමැරෙනවා කියලා හිතාගෙන ඔහේ ජීවත් වෙනවා. ඉතින් හරි කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබිලා සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්ච කෙනාට සිහිය උපදවා ගැනීමේ අවකාශය තියෙනවා. දැන් එහෙම අවස්ථාවක් උදා වුණානේ විසාකාවගේ යෙහෙලියන්ට. විසාකා නිසා. විසාකාට මේ අවස්ථාව උදා වුණෙත් බුද්ධ ශාසනයේ හින්දා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් බවට පත් වෙලා විසාකා ඒ වෙනකොට ජීවිතය ගැන දැක්මක් තිබ්බ කෙනෙක්. විසාකාවගේ යෙහෙලියෝ 500 දෙනෙක් නිවාඩු දවසක ඒගොල්ලෝ දාගෙන විනෝද චාරිකාවක් වනාන්තරයක සතුටු වෙන්න යන්න. කරත්තවල නැගලා මේගොල්ලෝ යනවා. මෙතන චූටි පිරිසක් නෙවෙයි, මහා කාණ්ඩයක් 500ක්. විසාකාවගේ මන්දිරේ ඉස්සරහින් තමයි යන්න තියෙන්නේ. ඒ යන වෙලාවේ විසාකා එළියේ හිටියා. විසාකා දැකලා පළවෙනි කරත්තේ යන පිරිසකින් ඇහුවා, මේ නැගණිවරු මේ කරත්තවල නැගිලා කොහේ යනවද? එතකොට අර කාන්තාව ටික කිව්වා, අක්කණ්ඩී අපි සන්තෝෂ වෙන්න, විනෝද වෙන්න පොඩි විනෝද චාරිකාවක් යොදාගත්තා. අපි ඒකට යනවා. නැගණිවරු විනෝදයේ පිණිස මොකක් කරන්නද හේතුවේ? අක්කණ්ඩී වනාන්තරේ හරි ලස්සනයිනේ, අපි සිරි නරඹන්න හිතුවා.
විසාකා කියනවා හා සිරි නරඹනවා නම් ඔය කැලේට වඩා බොහෝම අගෙයි සැවැත් නුවර ජේතවනාරාමේ. හරි ලස්සනයි. අපි නැගණිවරු යන් සැවැත් නුවර ජේතවනාරාමේ සිරි නරඹන්න. ඉතින් විසාකාගේ වචනේ බෑ කියලා අහක දාන්න බෑ. විසාකා කියලා කියන්නේ සම්භාවනීය කෙනෙක්. හොඳයි කියලා කැමති වුණා. කරත්ත 500 හැරෙව්වා. ගොඩාක් දෙනෙක් අකමැත්තෙන් හැරෙව්වේ. විසාකා මේ කාන්තාවන්ව සැවැත් නුවර ජේතවනාරාමේ ඒ තැන ඇවිද්දෙව්වා. ඇත්තටම ලස්සනයි. ඇත්තටම මනමෝහනීයයි. ඒ තරම් සුන්දර විදිහට ඔය සැවැත් නුවර ජේතවනාරාමේ තිබිලා තියෙනවා. ඉතින් මේ වර්තමානින් අපිට ඒක හිතා ගන්න අමාරුයි. දැන් අද ගියත් අපිට එහෙම මහා ලස්සනක් බලා ගන්න ඉතිරි වෙලා නැහැ. අනිත්‍ය ධර්මයේ විසින් ඒ ඔක්කොම වනසලා දාලා. හැබැයි ඒ කාලේ හරි අගේට ලස්සනට තිබුණා. ඉතින් මේගොල්ලෝ සිරි නරඹලා කාලේ ගොඩාක් ගත වෙලා විවේකයක් ගන්න අපේක්ෂාවෙන් ඉන්නකොට විසාකා කිව්වා එහෙනම් නැගණිවරු මේ ධම්සභා මණ්ඩපයට ගිහිල්ලා එහිම විවේකයක් ගන්න. මං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා ඉන්නම් කියලා විසාකාගේ අදහස මොකද්ද? මේ අයට දහම් පදයක් අහන්න සලස්සන්න. විසාකා ගියා. විසාකා ගියාට පස්සේ මෙතන හිටපු මේ ඇතැන් ස්ත්‍රීන් කිව්වා මදයි අපිට වෙච්ච දෙයක්. දැන් ඉතින් තව ටිකකින් ওই විසාකාව බුදුරජාණන් වහන්සේව මෙතෙන්ට වඩම්මාගෙන එවි. උන්වහන්සේ ධර්මයේ කියන්ට පටන් ගත්තොත් එහෙම අපිට අද විනෝද වෙන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම නැතුව යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වඩින්න කලින් අපි ඔය අරගෙන ආපු මත්පැන් ටික අපි බොමු කිව්වා. දැන් මේගොල්ලෝ ලැහැත්ති උනේ විනෝද චාරිකාවේ බීලා සතුටු වෙන්න. ඒකට චූටි කුප්පිවල දාගෙන මත්පැන් තිබුණා ළඟ. මේකට හැමෝම හොඳයි කියලා එකතු වුණා. බිව්වා. බීලා මේ කාන්තාවෝ ටික මත් වුණා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. දැන් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන්ට මුව විවර කරනකොට ඒ සුන්දර මිහිරි හඬ කුරවී කෙවිල්ලකගේ නාදේ පරදන මధుර ස්වරය අර ස්ත්‍රීන්ට මත්වෙච්ච ස්ත්‍රීන්ට ඇහුනේ නිකන් ලස්සන ගීතයක් වගේ. එතන හිටපු එක ස්ත්‍රියක් දිව නමලා විසිල් එකක් ගැහුවා. ඇතැන් ස්ත්‍රීන් අත්පොළ සම්දින්න පටන් ගත්තා. මෙතන වෙනම මහා මේ අශෝභන දෙයක් සිද්ධ වෙන්න යනකොට බුදුරජාණන් වහන්සේ 이르දියක් කළා. මහා ඝන අඳුරක් මෙව්වා. හරියට ඒ කාන්තාවන්ගේ ජීවිතවල අභ්‍යන්තරේ වගේ අඳුරක්. එයාලා හිතාගෙන ඉන්නේ නොමරන අය කියලා. ඒ වගේ අඳුරක් බුදුරජාණන් වහන්සේ ඒ ධම්සභා මණ්ඩපය තුල මෙව්වා. ඒ ස්ත්‍රීන්ට එකිනෙකා පේන්නේ නැති වෙන තරම් ඝන අඳුරක් ඒක. තමන් තනි වුණා කියලා දැනෙනකොට ඒ ස්ත්‍රීන්ගේ හිත බය වුණා. ඒ බයට වෙරි හිඳුණා. එයාලට සිහිය උපන්නා කියලා දැනගත්තාම බුදුරජාණන් වහන්සේ මේ ඊටාම සෞම්‍ය ආලෝක කිරණක් විහිදුවමින් බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් වදාළා. කෝනු හාසු කිමා නන්දෝ මොන සතුටක්ද මොන හාස්‍යයක්ද නිච්ඡං පජ්ජලිතේ සති හැමතිස්සෙම කෙලස් නිසා ගිනි ගන්නවා. අන්ධකාරේන ඕනද්දා පදීපන්න ගවෙස්සත ජීවිතය ගැන කිසිම වැටහීමක් නැතිකම නම් වූ අවිද්‍යා අන්ධකාරයේ ගිලී ඉන්න ඔයලා පදීපන්න ගවෙස්සත ඔය අඳුරෙන් නිදහස් වීම පිණිස පහනක් හොයන්නේ නැද්ද? ආන් එහෙම බුදුරජාණන් වහන්සේ ඇහුවා. භාග්‍යතුන් වහන්සේ එහෙම ගාථා වදාරනකොට අර කාන්තාවන්ට නිකම්ම ධර්මයට හිත පිහිටියා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ලස්සන ධර්මයක් වදාරලා තියෙනවා. ඒ ධර්ම දේශන අවසානයේ පය 500ක් දෙනාම
සෝතාපන්න ශ්‍රාවිකාවෝ බවට පත් වුණා. සැපයට පත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සැපේ උදා කර ගැනීම පිණිස වදාළ ධර්මයේ පිංගුතුනේ අදටත් අපිට තියෙනවා. හොඳට සිහි උපද්දගෙන මේ ධර්මය අපි ඉගෙන ගත්තොත් අපිටත් යම් හෝ සැපයක් මේ ධර්මයෙන් තාම ඇති කර ගන්න පුළුවන්. ඊළඟට අපේ සබිහ මහරහතන් වහන්සේ තුන්වෙනි ගාථාව ඒක භික්ෂූන්ට විශේෂයි. භික්ෂූන් උදෙසා වදාළේ යංකින්චි සිතිලං කම්මං සංකිලිට්ඨංච යං වතං සංකස්සරං බ්‍රහ්මචරියං නතං හෝති මහප්පලං. ආයස්මතුනි බොළඳ වැඩපිළිවෙලකින් කිලිටි මතවාද ඇති වෘත සමාදානෙන් අපිරිසුදු බඹසරින් උසස් දියුණුවක් ලබන්ට කවදාවත් බෑ. වැඩපිළිවෙල කිලිටි නම් මේ නොයෙක් මතවාද වලින් යුක්ත සම්මා දිට්ඨියකින් තොර ව්‍රත සමාදානයක් නම් තියෙන්නේ. ලස්සන කාරණාවක් ඒ. බුද්ධ ශාසනයක ඇතුලේ පිංගුතුනේ ධර්ම මාර්ගයේ දියුණුවක් ලබන්නට නම් ශ්‍රද්ධාව මූලික කරගෙන ධර්මයේ හැසිරෙන්න ඕන. ශ්‍රද්ධාව මූලික කරගෙන ධර්මයේ හැසිරීම තමයි සීලය බවට පත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ ප්‍රාණඝාත කරන්නට එපා කියලා වදාලා මේ විදිහටයි ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ කියලා වදාලා මං මේ ප්‍රාණඝාතය කරන්නේ. ඒ සීලේ සමාදන් වුණේ ශාස්ත්‍රූ ගෞරවයෙන්. ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවය තියෙන නිසා තමයි සීලයට ගෞරවය එන්නේ. මං හොරමෙරකම් කරන්නේ බුදුරජාන් වහන්සේ එපා කියලා වදාලා. මං ස්වකීය බිරිඳ ඉක්මවා යන්නේ. මං ස්වකීය ස්වාමියා ඉක්මව යන්නේ. මම වැරදි කාම සේවනය කරන්නේ නැහැ කියලා හික්මන්නේ බුදුරජාන් වහන්සේ එපා කියලා වදාළ නිසා. ශාස්ත්‍රූ ගෞරවයෙන් නිසා තමයි හැබැයි සීල ගෞරවය උපදින්නේ. නැත්තම් තෙරුවන් සරණ නැතුව නිකන් කෙනෙක් පන්සිල් වල සමාදන් වෙලා පන්සිල් මහා ලොකුට ඉස්මතු කරගෙන දඟලනවා නේද? එතකොට ඒක නිකන් ව්‍රතයක් විතරයි. ඒක නිකන් ව්‍රතයක් විතරමයි. මේ කරෝල කෑල්ලක් කෑවොත් තාල්මැස්සු කෑවොත් ප්‍රාණඝාතය වෙනවා කියලා මහා අමුතු මත හදාගෙන ඉන්නවනේ ව්‍රත. සීල නෙමෙයි. ඒ සීලේ නොවේ. සීලය නම් ශාස්ත්‍රඥ වහන්සේ වදාළ සීමාව තුළ හික්මීමයි. ඉතින් ඒක හරි ලස්සනයි. මෙහි වදාරනවා කිලිටි මතවාද ඇති ව්‍රත සමාදානෙන් ඊළඟට අපිරිසිදු බඹසරින් බඹසර කිලිටි නම් උසස් දියුණුවක් ලබන්නට බෑ. ඒකෙන් කිසිම දියුණුවක් කරා යා ගන්නට හැකියාවක් නැහැ. යමෙක් තුල සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන ගෞරවයක් නැත්නම් එයා සද්ධර්මයෙන් ඈත් වෙනවා. අහසට පොළොව වගේ. කොහොමද ඈත් වෙන්නේ? අහසයි පොළොවයි ඈත් වෙනවා වගේ ධර්මයෙන් ඈතට යනවා. සබ්‍රහ්මචාරී සංඝයා ගැන ගෞරවයක් නැත්නම්. ඉතින් ওই ගාථා හතරෙන් සබිහ මහරහතන් වහන්සේ එදායි භික්ෂූන්ට අවවාද කළා. ඉතින් එතන ඥානවන්ත භික්ෂුන් ඉන්න ඇති සිහිය උපද්ද ගන්න දක්ෂ. ඒ තමයි රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා අනුකම්පාවෙන් වරදින්ට යනකොට ඔතන වැරදි කියලා පෙන්නනවා. ඉතින් නුවණ තියෙන කෙනාට දක්ෂතාවයක් ඇති කරගන්න පුළුවන් ඒ වචනයට අනුව හික්මෙන්න. ඒ හික්මෙනවාට කියනවා රහතුන් ඇසුරු කරනවා. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරනවා. සත්පුරුෂයෝ ඇසුරු කරනවා කියලා. එහෙම තේරුම් ගත්තාම පින්වතුනි අදටත් අපට බැරිද රහතුන් ඇසුරු කරන්නට? රහතුන් ඇසුරු කරයි. මේ තේරේ ගාථා පොත් වහන්සේ තුල රහතන් වහන්සේලා වදාරන අමෘතයක් බඳු ගාථා ඒ උතුම් අදහස් කෙනෙක් හොඳට හිතට අරගෙන එව්වට අනුව ජීවත් වෙන්න අඩු ගානේ හිතක් උපදිනවා නම් අනේ මට මෙහෙම ඉන්න නැත්නම් මගේ ජීවිතෙත් මෙහෙම හදාගන්න නැත්නම් කියලා රහතුන්ගේ ඇසුර තියෙනවා. සත්පුරුෂ ආශ්‍රය තියෙනවා. කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය තියෙනවා. එහෙමයි අපි ආශ්‍රය තෝරා ගන්න ඕන. එහෙම ඇසුර තෝරාගත් අය තමයි ධර්ම මාර්ගයේ ඵල ලැබුවේ. එහෙම කෙනා තමයි මේ ඇත්තම ඇසුරෙන් යුක්ත කෙනා.
ඒක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට වදාළනේ භික්ෂූන්ට. ඒ කාලේ භික්ෂූනුත් මේක වරද්ද ගන්න ඇති. ඒ හින්දා වෙන්න ඇති බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක වදාලා මහණෙනි මෙහෙම හිතන්න. තථාගතයන් වහන්සේ සමීපයේම එක භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව හොඳට බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ පියවර තියෙන හැටි. බලාගෙන ඉඳලා එයත් ඒ විදිහටම පියවර තියන්න හුරු වෙනවා. එයා බුදුරජාණන් වහන්සේ පියවර තියනකොට ඒ දිහා බලාගෙන භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් පියවර තියාගෙන ඉනවා. එයා බුදුරජාණන් වහන්සේගේ සිවුරේ කොනකුත් අල්ලගෙන ඉන්නවා. දැන් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන්ම සක්මන් කරනවා නම් සිවුරේ කොනකුත් අල්ලගෙන ඉන්නවා නම් බාහිරින් බලන අයට හිතෙන්නේ මොකද්ද? අනේ එයා බුදුරජාණන් වහන්සේගේ ළඟ ඉන්න කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ කියලා බාහිරින් බලනකොට පේනවා. දැන් ඒ කාලේ ඔය වගේ චරිතයක් හිටියා සුණක්කත්ත කෙනා. බුදුරජාණන් වහන්සේ උපස්ථායක විදිහට කාලයක් හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එයා සිවුරේ කොන අල්ලගෙන හිටියත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයට හිත සතුටු කරගන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිපදින්න ඕන කියලා හිතන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව හික්මෙන්න ඕන කියලා හිතන්නේ. මහණෙනි ඒ භික්ෂුව සිවුරු කොන අල්ලාගෙන හිටියත් මට ගොඩාක් දුර ඉන්න කෙනෙක්. මමත් ඔහුට දුරින් සිටින්නේ. අන්න එහෙමයි වදාළේ. හැබැයි මහණෙනි තථාගතයන් වහන්සේට යොදුන් 100ක් ඈත ඊටාම දුරින් එක භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ සමීපේ නෙමෙයි කයින් ඉන්නේ. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරනවා. අනේ ශාස්ත්‍රුන් වහන්සේ මෙහිමයි වදාළේ. මං එහෙම ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ මං මෙහෙම ඉන්නවටයි කැමති. ඒ නිසා මං එහෙම ඉන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේගේ වචනේනේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වනම් මම මෙහෙම කරන්න ඕන. එයා අන්න එහෙම හිත බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව අනුශාසනාවට අනුව හික්මෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එයා යොදුන් 100ක් ඈත හිටියත් බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න කෙනෙක්. මමත් සිටින්නේ ඒ භික්ෂුව ළඟමයි. දූරේ සන්තෝ පකා සෙන්ති හිමවන්තෝව පබ්බතෝ. ධර්මයේ හැසිරෙන සත්පුරුෂයාව බුදුරජුන්ට පේනවා හිමාල පර්වතයේ දුරට පේන්නාසේ. අසන්තෙත්තන දිස්සන්ති රත්තින් කිත්තා යථා සරා. හැබැයි අසත්පුරුෂයාව ශාස්ත්‍රුන් වහන්සේට එහෙම පේන්නේ නැහැ කියනවා. එයා හරියට අන්ධකාර වෙලාවක අඳුර රාත්‍රියක ළඟම තියෙන ඊතලයක් වගේ. ඒක පේන්නේ. ඉතින් ඒ නිසා අදටත් අපට ඒ උතුම් ඇසුර සලසා ගන්න පුළුවන්. ඉතින් මේ උතුම් ගාථා මුල් කරගෙන ඒ ඇසුර සලසා ගන්නට මහන්සි වෙන්න. තමනුත් මැරෙන කෙනෙක් බව නිරන්තරයෙන් සිහි කරන්න. සිහි කර කර තමන්ගේ ජීවිතේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හැඩගස්ව ගන්න මහන්සි ගන්න. එහෙම වුණොත් මේ ජීවිතේ මේ පණකින් දහිමි වෙද්දි අපිට රැකවරණයක් තියෙයි. ඒ තමයි සබිහ මහරහතන් වහන්සේගේ ගාථා. ඊළඟ ගාථා වදාළේ නන්දක කියන මහරහතන් වහන්සේ. නන්දක මහරහතන් වහන්සේ කිව්වේ මහා ශ්‍රාවක රත්නයක් මේ සම්බුද්ධ ශාසනයේ අගතනතුරු ලැබුවා. භික්ඛුනෝ වාදකානං අග්ගෝ යදිදන් නන්දකෝ. භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂූන් අතර අග්‍ර භාවයට පත් උනේ අපගේ නන්දක මහරහතන් වහන්සේ. ඒ නන්දක මහරහතන් වහන්සේ මේ භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂූන් අතර අග්‍රභාවයට පත් උනේ ඒ සිද්ධි උනේ මෙහෙම. නන්දක තෙරුන් වහන්සේ කියන්නේ සවැත් නුවර ඉපදිච්ච කෙනෙක්. ඉතින් තරුණ කාලයේම පැවිදි වෙලා බුද්ධ ශාසනයේ සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බුදුරජාන් වහන්සේ දැක්කා මේ නන්දක කියන්නේ මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුද්ධ ශාසනයේ භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂූන් අතර අග්‍රභාවයේ ලබන කෙනා බවට පත්වෙන අදහසින් පිම්පුරන්ඩ පටන් ගත්ත කෙනෙක්. පදුමුත්තර බුද්ධ ශාසනයේදී ඒකට ආස කරලා තියෙනවා.
ඒ ආසාවෙන් දාන ආදී පින්කම් කරන්නට පින් පූර්ණේ කරන්න පටන් ගත්ත කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ පින පූර්ණේ වෙලා තියෙන්නේ. නන්දකයන් වහන්සේ මේ ජීවිතේ රහතන් වහන්සේ නම බවට පත් වෙලා. බුදුරජාණන් වහන්සේ නන්දක තෙරුන් වහන්සේට අවවාද කළා නන්දක ඔබ භික්ෂුණීන්ට අවවාද කරන්න ඕන. ඔබ භික්ෂුණීන්ට මේ ධර්මයෙන් අනුශාසනා කරන්න ඕන කියලා. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ නන්දක මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට අනුව භික්ෂුණී ආරාමයට ගිහිල්ලා භික්ෂුණීන්ට දහම් කතා කළා. ධර්ම දේශනා කළා. ඒ දේශනාව නන්දකෝ වාද සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ 3 පොත් වහන්සේගේ අන්තර්ගත වෙන දීර්ඝ දේශනාවක් පින්වතුනේ. හරීම සුන්දර දේශනාවක්. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 මුල් කරගෙන විදර්ශනාව වඩන හැටි නන්දක මහරහතන් වහන්සේ භික්ෂුණීන්ට කියලා දුන්නා. ඒ දේශනාව අවසානයේ මහා ප්‍රජාපති ගෞතමී භික්ෂුණී ප්‍රධාන ඒ 500ක් භික්ෂුණීන් වහන්සේලා මාර්ගඵල අවබෝධයට පත් වුණා. ඒ භික්ෂුණීන් 500 නමටම මාර්ගඵල අවබෝධය ඇති කරවපු ඒ ධර්මයේ වදාරපු නිසා තමයි විශේෂයෙන් නන්දක මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ අගතනතුරු ප්‍රදානය කළේ. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම්. මහණෙනි මේ සම්බුද්ධ ශාසනයේ මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතරේ භික්ඛුනෝ වාදකානම් භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂූන් අතර අග්‍ර භාවයට පත් වෙන්නේ යදිදන් නන්දකෝ මේ නන්දක භික්ෂුවයි කියලා බුදුරජාන් වහන්සේ අගතනතුරු ප්‍රදානය කළා. ඉතින් මහා ශ්‍රාවක රත්නයක්. අපේ මේ නන්දක මහරහතන් වහන්සේ දවසක් සෙවන් නුවර පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිද්දී නන්දක මහරහතන් වහන්සේ ගිහි කාලේ ඒ සිටු මන්දිරේ ඉන්න කාලේ බිරිඳ නන්දක මහරහතන් වහන්සේ වීදියේ පිණ්ඩපාතේ වඩිනවා දැක්කා. දැකලා මේ කාන්තාව පස්සෙන් එන්න පටන් ගත්තා. නන්දක මහරහතන් වහන්සේගේ පස්සේ ඇවිල්ලා මිනිස්සු නැති තැනකදී නොයෙක් විප්‍රකාර කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ නන්දක මහරහතන් වහන්සේට සංවේගයක් හටගත්තා. අනේ මේ ස්ත්‍රියෝ ප්‍රමාණි දන්නේ නැහැ නෝයි. කෙලස් නිසා නේද මේ ඔක්කොම කියලා උන්වහන්සේ සංවේගයෙන් යුක්තව මේ ස්ත්‍රියට අවවාද පිණිස මේ ගාථා වදාළේ. ඒවා තමයි නන්දක තේර ගාථා විදිහට සඳහන් වෙන්නේ. බලන්න ජීවිතය ගැන උන්වහන්සේලාට තිබුණේ අවබෝධය. උන්වහන්සේ වදාලා ඔය ශරීරේ පිරීලා තියෙන්නේ අසුචි. හමන්නේ දුගඳ. ඉන්නේ මායාවේ පැත්තේ. කෙලස් වැහෙන තැනැත්තිය ඔබට නිඳා වේවා. ඔබේ ওই ශරීරයේ තිබෙන්නේ දොරටු 9ක්. ඒ හැම දොරටුවකින්ම අසුචි වැగిරෙනවා. ඒ ස්ත්‍රී ශරීරය ගැන කිව්වේ. ඉන්නේ මායාවේ පැත්තේ කියලා අදහස් කළේ මොකද්ද? මේ බුද්ධ ශාසනයේ ධර්මයේ හැසිරෙන භික්ෂුවට ඒ බඹසර සීලය ආරක්ෂා කරගන්නට බලවත්ම බාධාවක් ස්ත්‍රිය. ඒ නිසා තමයි කිව්වේ ඔය ශරීරේ මේ මායාවේ පැත්තේ තියෙන එකක්. පුරුෂයාගේ හිත හාත්පසින් බැඳගන්න ඒ ශරීරයට පුළුවන්. ඒ නිසා ඒක මායාවේ පැත්තේ තියෙන්නේ. ස්ත්‍රී රූපය පුරුෂයාගේ ඇස බැඳ ගන්නවා. ස්ත්‍රී හඬ පුරුෂයාගේ කන බැඳ ගන්නවා. ස්ත්‍රී ගන්ධය පුරුෂයාගේ නාසය බැඳ ගන්නවා. ස්ත්‍රී රස පුරුෂයාගේ දිව බැඳ ගන්නවා. ස්ත්‍රීගේ පහස පුරුෂයාගේ කය බැඳ ගන්නවා. ඒ නිසා තමයි හැඳින්වුවේ මායාවේ පැත්තේ ඉන්නේ කියලා. හැබැයි ජීවිතය අවබෝධ කරගත්ත මුනිවරයා ඒ ස්ත්‍රී රූපේ දිහා ඒ විදිහට නෙමෙයි බලන්නේ. මේ ශරීරයේ ඇත්ත බලනවා. ශරීරයේ සම්පූර්ණයෙන්ම පූර්ණ වෙලා තියෙන්නේ, පිරීලා තියෙන්නේ අසුචි වලින්. මොකුත් සුවඳ හමන කෑල්ලක් මේ ශරීරේ නැහැ. මේ ශරීරයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ අසුචි.
අසුචියම පිරීලා. ඒ හැම අසුචි කොටසකින්ම දුගඳක්මයි හමන්නේ, සුවඳක් හමන්නේ. කෙස් ලොම් නියදත් ආදී මේ හැම ශරීර කොටසකින්ම දුර්ගන්ධයක්මයි හමන්නේ, සුගන්ධයක් හමන්නේ. ඉතින් ඒ බඳු කෙලෙස් වෑහෙන තැනැත්තිය ඔබට නින්දා වේවා. ඔබේ ඔය ශරීරයේ තියෙන්නේ දොරටු 9ක්. ඒ හැම දොරටුවකින්ම නිරන්තරයෙන් අසුචි ගලනවා. බලන්න අපි හැම කෙනාගේම ශරීරවල ඇත්ත මෙතන නෙමෙයිද කියලා. ඇහැ කියන මේ සිදුරින් කබ ගලනවා. කන් වලින් කනකාරලු. නාසයෙන් සොට්ටු. කටෙන් කෙලසෙම. ඊළඟට මුළු ශරීරයෙන්ම දහදිය ගලනවා. ඊළඟට අසුචි මල මූත්‍ර. මේ විදිහට පින්වතුනි මේ ශරීරය මේ සිරුර නවද්වාරයෙන්ම අසුචි වැගිරී තියෙන එකක්. ඉතින් ওই විදිහට උන්වහන්සේ ශරීරයේ යථාර්ථය කියලා දුන්නා. ඇයි මේ යථාර්ථය කියලා දෙන්නේ? මේ කාන්තාව රාගින් ඇවිස්සලා සරාගීව වෙලෙන්ට නෙන්නේ. ඒ හින්දා ඉස්සර විදිහට විහිළුවට ගන්න එපා. තථාගත ශ්‍රාවකයන් හා ගැටෙන්න එපා. උන්වහන්සේලාගේ සිත් තුළ දිව්‍ය සැපයටවත් ආසාවක් නැහැ. මිනිස් සැපයට නොයැලීම ගැන කවර කතාවද? තමන්ගේ ගිහි කාලේ බිරිඳට කියන්නේ ඉස්සර වගේ විහිළුවට ගන්න එපා, සෙල්ලමට ගන්න එපා. තථාගත ශ්‍රාවකයොත් එක්ක ලාමක විදිහට ගැටෙන්න එපා. උන්වහන්සේලාගේ සිත් තුළ මේ මිනිස් සැපයට තබා දිව්‍ය සැපයටවත් ආසාවක් නැහැ. නුවණ නැතිව වැරදි විදිහට හිතන මුලාවෙන් වැඩි ගිය බොළඳ ජනයාට නම් ওই දේවල් හොඳයි. මාරයාගේ උගුලට ඒ උගුල්ල ඔක්කොම අහු වෙලා ඉන්නේ. මේ ලෝකේ දිහා හොඳට දැස් ඇරලා බලන්න. ඒ බලනකොට අපිට තේරෙනවා මේ ලෝකයක්ම මේ මුළු මහත් ලෝකයේ අපිට මේ පේන සීමාවේ හැම දිනම වගේ මේ තොණ්ඩුවට අහු වෙලා හිර වෙලා ගැට ගැහිලා ඉන්නේ. එහෙව් එකේ අපි වාසනාවන්තයි. අපිට මේ සත්‍යවාදී වූ නිර්මල සද්ධර්මය අහන්න ලැබෙනවා. මෙහෙම එකක් ලෝකෙ තියෙනවා කියලා හරි. ලෝකෙ මේ මාර තොණ්ඩුව කියලා එකක් තියෙනවා කියලා හරි අහන්න ලැබෙනවා. ඒකට සතුටු වෙන්න ඕනේ. මේ බොරුවක් අස්සේ හිර වෙච්චි ප්‍රජාවක් අතරේ අනේ අපිට ඇත්ත අහන්න ලැබෙනවා, මට ඇත්ත අහන්න පිනක් තිබ්බා කියලා සතුටු වෙන්න පුළුවන් අපිට. ඒ නිසා ඉතින් උන්වහන්සේ වදාලා ඒ වුණාට රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් නැති කරලා දාපු කම්පා නොවෙන හිතක් තියෙන උදවිය එහෙම නෙවෙයි. තණ්හාව නැමැති වරපට කඩා බිඳ දාලා තියෙන නිසා ඒ උදවිය ආයිමත් කාමයට ඇලෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ මේ විදිහට වදාලා මේ ජීවිතයේ ඇත්ත. ඒ අවසානයේට වදාළේ රහතන් වහන්සේ නමකගේ ඒ සුන්දර ජීවිතේ, බන්ධන වලින් මිදුණු ජීවිතේ, රාගයේ මුල් කරගෙන හටගන්න බන්ධන රහතුන්ගේ හිත් තුල නැත්තේය. ද්වේෂයේ මුල් කොටගෙන හටගන්නා බන්ධන රහතුන්ගේ ජීවිතවල නැත්තේය. තෘෂ්ණාව මුල් කොටගෙන හටගන්න බන්ධන කිසිවක් රහතන් වහන්සේලාගේ ජීවිත තුල නැත්තේය. උන්වහන්සේලා සදාහටම නිදහස් වුණා. සැනසෙල්ලටපත් වුණා. මාර තොණ්ඩුවෙන් ගැලවුණා. ඉතින් අපිට කොච්චර සතුට වෙන්න පුළුවන්ද? අපේ මේ ජීවිතේ අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. ඒ බඳු උත්තමියෝ. හැබැයි මේ උත්තමියෝ පින්වතුනේ ඒ විදිහට ජීවිතේ සැනසෙල්ල සාක්ෂාත් කළේ හැමතිස්සෙම ජීවිතය ගැන ඇත්ත සිහි කරලා. ජීවිතය ගැන සිහියක් බුද්ධියක් ඇතුව ඉඳලා. සිහිනුවන නැති බොළඳ ආකාරයෙන් හිතන කෙනෙකුට කවමදාකවත් ජීවිතය කියන එක දිනන්න බෑ. මේ බොළඳකම් වලට අපි අහුවෙලා යන්නේ, අපි ප්‍රමාදයටපත් වෙන්නේ අපිට ජීවිතේට වෙන්න තියෙන එක අමතක වුණාම. ඒ නිසා හොඳට සබිහ මහරහතන් වහන්සේගේ අවවාදය ඔළුවට ගන්න. හැමතිස්සෙම ඒක සිහි කරන්න. අපි කවුරුත් මැරෙන උදවිය බව.
අපි කවුරුත් මැරෙනවා කියන එක අපිට සිහි කරගන්න පුළුවන් වුණොත් එහෙම අපි මේ කෙලෙස් ගැටවල හිර වෙවි ඉන්නේ වගොඩකින් අපිට ජීවිතේ නිදහස් කරගන්න පුළුවන්. ඒ නිසා නිතර සිහි කළ යුතු එකක් තමන්ගේ මරණය. බුදුරජාණන් වහන්සේ වදාළනේ බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින් වර්ණනා කරපු එකක් මරණ සතිය, මරණය සිහි කිරීම. අපේ බණ පොත්වල ගාථා තියෙනවා පවාත දීප තුල්යාය සායු සන්තති ආකය. සුළඟින් සැලී නිවෙන පහන් සිලකට සම වෙන තිබෙන ආයුෂ අපගේ වේගින් ගෙවිමින් යයි. පරූපමාය අත්තානං භාවයේ මරණස්සති. අන් අය මැරෙන හැටි දැක එයම උපමාවටගෙන මරණය ගැනද නිරතුරු වැඩිය යුතු භාවනාවක් ලෙස. අනිත් අයගේ මරණය ගැන දකිනකොට අහන්ට ලැබෙනකොට ඒ ගැන හොඳට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය ගැනත් මරණ සතිය නම් වූ භාවනාව වඩන්ට ඒ තුළින් ජීවිතේ අප්‍රමාදය ඇති වෙනවා. ජීවිතයට යහපත සලසා ගන්නට අපි ඉක්මන් වෙනවා. ජීවිතේ මේ යහපත සලසා ගැනීම කියන එක කල් දාලා තියෙනවා නම් ඒ කල් දැමූ ස්වභාවය අපෙන් දුරු වෙලා යනවා. ඉක්මනට කුසල් වඩා ගන්නට ඉක්මනට පින් කර ගන්නට හිතක් අපිට උපදිනවා. අපි මරණ සතිය වඩනවා නම් ඒ නිසා හැමදිනම උත්සාහවත් වෙන්න ඒ උතුම් මරණ සතිය තමන් මැරෙන කෙනෙක් බව නිතර සිහි කරන්න. ඉතින් මේ අවවාදයෙන් අපිට කළේ ඒ උතුම් රහතන් වහන්සේලා සබිහ මහරහතන් වහන්සේ, නන්දක මහරහතන් වහන්සේ යන ඒ සැබෑම රහත් මුනිවරුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා සැනසුන නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් සක්දෙවිඳු ප්‍රධාන සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ සියලු ආරක්ෂාව ආශිර්වාදය අප හැමදෙනාට නොවඩුවම සලසත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරනු ලබන පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ට සහ නිව්ටන් මල්ලවාරච්චි පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ හැමදිනාගේත් නන් අයුරින් උදව් උපකාර කළ හැමදිනාගේත් නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන්ව අපගේ ඥාතීන් පරලොව වශයෙන් සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා කරන්න. සුජීවත්ව සිටින පින්වත් කේ.ජී. කරුණාවතී මෑණියන්ට, මාලා සිරිමති මෑණියන්ට සහ සකුන්තලා උදයංගනී පෙරේරා දියණියට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරන ගම්පහ රන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහතාට පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව මේ ධර්ම දානමය පින ඒකාන්ත වශයෙන්ම ගෞතම සාසනයේ ධර්ම අවබෝධ කරන්ට හේතු වාසනා වෙත්වා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, රත්නත්‍රයේ ආශිර්වාදය, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයාටත් ගම්පහ රන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ ඒ කාර්ය මණ්ඩලවල සෑම සියලු දෙනාටත් එක ලෙසම සැලසී ඒ ආයතනයේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. දිනෙන් දින දියුණුවටම පත්වෙත්වා. කිසියම් කරදරයකින් බාධාවකින් තොරව
සුවසේ දියුණුව සලසා ගන්නට අවකාශ සැලසෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්නත් ඔබ සියලු දෙනාටත් අද ධර්ම දානමේ පින්කම සිදු කරන සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනාගේ දෙහිමි රැකී ආරක්ෂා කටයුතු සියල්ලත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. ගෞතම සාසනය තුල සුවසේම පින් කරගෙන සුවසේම ධර්මයේ හැසිරෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.